අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසලා රත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ඉන්දිය කොවිඩ් එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ඉන්දිය විදේශ අමාත්‍යවරයාගෙන් සහතිකයක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ සමාගමකට පැවරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි අගමැති අවධාරණය කරයි කොරෝනා ආසාදිත වූවන්ගෙන් 84%ක් සුවය ලබති ගොවියා ව්‍යවසායකයෙකු කිරීමට නව වැඩපිළිවෙලක් ආසියානු බොදු සමුළුවේ විධායක කවුන්සිල සැසිය ලබන 14 වෙනිදා කොළඹදී ප්‍රථමයෙන් දේශීය පුවත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ප්‍රමුඛත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ඉන්දිය රජය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා මේ බව ප්‍රකාශ කළා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා දෙදින නිලචාරිකාවක් සඳහා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට ළඟා වුණා. ඒ 2021 වසරේ ප්‍රථම විදේශ රාජතාන්ත්‍රික චාරිකාව සනිටුහන් කරමින් ආචාර්ය එස් ජයශංකර් මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද දහවල් සාකච්ඡා පැවැත්වුවා. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වුණේ COVID-19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන COVID එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසු වන බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දිය විදේශ අමාත්‍යවරයා සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවට පොරොන්දු වුණා. ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් උපරිම ප්‍රතිලාභාත් වන පරිදි වර්ධනය කිරීමට මෙහිදී එකඟතාව පළ කෙරුණා. මෙහිදී අවධානය යොමු තවත් වැදගත් කරුණක් වන්නේ COVID-19 නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යලි පණ ගැන්වීමේ අවශ්‍යතාවයි. ඒ සම්බන්ධයෙන් දැනට කලාපයේ පවතින ප්‍රවණතා ගැන ඉන්දිය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළා. මාලදිවයින බුබුලු ක්‍රමවේදයට සංචාරකින් ගෙන්වා ගැනීමේ නිරතව සිටින නිසා ඉන්දිය සංචාරකින් විශාල වශයෙන් එරටට ඇදී යන බව එස් ජයශංකර් මහතා පෙන්වා දුන්නා. ඉන්දියානුවන් COVID-19 වසංගතය නිසා ඇති වූ ආතතියෙන් මිදීමට උත්සාහ දැරීමේදී සංචාරයේ නිරත වීමට වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා උනන්දු කිරීමට හැකි බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. එමෙන්ම සංචාරක කර්මාන්තයේ පුනරුදය සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව මාලදිවයින සහ නේපාලයේ එක්ව හැකි ඉක්මනින් පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදී එකඟතාව පළ කෙරුණා. විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ප්‍රජාවක් ශ්‍රී ලංකාවේ සිටින බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. එහිදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා දැනුණු කල ඒ මත පදනම්ව වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා සහාය දක්වන බවයි. සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ඉන්දියාව ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය තවදුරටත් පුළුල් කිරීමට ක්‍රියා කරන බව මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ඉන්දු ලංකා සහයෝගිතාව පුළුල් කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක් මෙහිදී හඳුනා ගැනුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය LNG බලාගාර ව්‍යාපෘතිය නිවාස හා මාර්ග ඉදිකිරීම කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ සංනිවේදන තාක්ෂණය සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනයද ඊට අයත්. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ කොළඹ විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. අනතුරුවයි ද්විපාර්ශ්වික නිල සාකච්ඡා වටේ ආරම්භ වූයේ. COVID-19 අභියෝගය හමුවේ ආර්ථිකය ගොඩනැංවිය හැකි සහයෝගිතා ක්‍රමවේද පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වුණා. මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අසල්වැසියාට මුල් තැන පිළිවෙත යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළා. ඉන්දිය ආයෝජන නැංවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වසංගත සමයේ ඉන්දියාවේ කොටු වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට වීමට එරට රජයගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව කියා සිටියා. ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා පෙන්වා දුන්නේ ඉන්දිය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා දැඩි උනන්දුවෙන් පසුවන බවයි. ඖෂධ නිෂ්පාදන සහ සංචාරක ක්ෂේත්‍රය ඒ අතරින් වැදගත් වන බව ඉන්දිය විදේශ අමාත්‍යවරයා කියා සිටියා. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණයක් ගෙන නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත, සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත සහ ඇප සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පව
පවතින ආණ්ඩු විසින් කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධ කවර හෝ ගිවිසුමකට එළඹ තිබේද. නැගෙනහිර ජැටිය කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර තිබේද. කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අවුරුදු ගණනා කරුණකි. පැවති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව පහත සඳහන් පාර්ශ්වයන් සමග ගිවිසුම් වලට එළඹී ඇත. පසුගිය රජය 2014 දිනති ගිවිසුම වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධ කර නොගෙන එවකට පැවති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ඉන්දියන් රජය සමග ඇති කරගත් ගිවිසුම 2019-5-28 දිනති ගිවිසුම ශ්‍රී ලංකා රජය ඉන්දියන් රජය සහ ජපාන් රජය එකගතාවයෙන් යුතුව ඇති කරගත් ගිවිසුම. කරු කතානායකතුමනි අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිලෝමීටර් 5යි මීටර් 200ක් දෙක දිය කඩනයක් ඩොලර් මිලියන් 400ක් වියදම් කරලා හදපු එකේ ප්‍රතිඵලය නිසා තමයි අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට කතා කරන්න නැගෙනහිර පර්යන්තයක් අපිට දායාද වුණේ. මිලියන 7ක බහලුම් කරන්න ඒ ජයග්‍රහණය ලැබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දීපු නාවුක කේන්ද්‍රස්ථානය කියන බවට ඔබතුමාට බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ. මේ ජැටියක අයිතිය ශ්‍රී ලංකා රජයෙන් පිටත කිසිසේත් දෙන්නේ නැහැ කියන සහතිකය විශේෂ අමාත්‍යවරයා හැටියට දෙනවා. පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර තුන අපි අනුමත කරලා තිබුණා. ඒ දොඹකර තුන ඔබතුමාගේ සහයෝගයෙන් හදාගත්තු යහපාලන ආණ්ඩුව දොඹකර තුන කැන්සල් කරා. නැවත අපේ රජයක් එනතුරු ඔය කතා කරන නැගිනර පර්යන්තයට රැළේ වදිනවා, රැළේ යනවා. ඩොලර් මිලියන් 360ක් රටට අහිමි කළා. ඔබතුමා ඒ ආණ්ඩුව ඇතුලේ හිටියා. ඔබතුමාට තිබුණා ඔය ආණ්ඩුව ඇතුලේ ඉන්නකොට මේ කරන ප්‍රශ්නයම අහන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අම්මන්තොට වරාය වික්කා. මේ පාර්ලිමේන්තුවට එකම එක කොල කෑල්ලක් මේ කතානායක පුටුව ඉස්සරහා මේ මන්ත්‍රීවරුන්ට දැනුවත් කෙරුවත් ඩොලර් මිලියන් 973කට වික්කා. ඔබතුමාලට තිබුණ එදා ඒ ඩොලර් මිලියන් 973 අරගන්නකොට කියන්න කරුණාකරලා කියලා නැගිනහිර පර්යන්තය හදන්න කියලා කියන්න. කතා කරේ නැහැ කිසි කෙනෙක්. කට වාගෙන හිටියා. 20යි 22 වෙනකොට මේ පර්යන්තය අවසන් කරන්න වෙනවා. ඒ වගේම අපි රජයක් ඇටියට කියනවා WCT බටහිර පර්යන්තය අපි වැඩ ආරම්භ කරනවා මේ අවුරුද්දෙම. මේ අවුරුද්දෙම වැඩ ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි උතුරු පර්යන්තය තා පර්යන්ත 3ක් එනවා. බටහිර පර්යන්තයේ දෙවනි අධියර එනවා. 1400 පර්යන්ත 2ක් එනවා. පර්යන්ත 6ක උරුමයක් ගෝඨාභය ජනපතිතුමා මහින්ද අගමැතිතුමාගේ කාලේ අපි හදනවා. හැබැයි රටේ ජනතාව ණය කරන්නෙත් නැහැ. රටේ කිසිම සම්පතක් විකුණන්නේ නැතුව අපි අපේ වගකීම ඉටු කරනවා කියන එක ඔබතුමාට බොහොම පැහැදිලිව දැනුම් දෙනවා. මෙම රෝගය වැළැක්වීම සඳහා ලෝකයේ දැනට භාවිතා කරන එන්නත් වර්ග ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා කටයුතු කරමින් පවතීද? එසේනම් ඒ කුමන කාලවකවානුවක් තුලද කුමන පදනමක් යටතේද? කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ රටේ ජනතාවෙන් 120ක් ආවරණය වන පරිදි මෙම එන්නත මේ වසරේදී ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඒ සම්බන්ධීකරණ ගිවිසුම් ගතවීම මේ දිනවල සිදු වෙමින් පවතිනවා. අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ විශේෂ නියෝජිතයෙක් විදිහට අවශ්‍ය රටවල් සහ රාජ්‍යයන් සමග සාකච්ඡා කිරීමට ලලිත් වීරතුංග මැතිතුමා පත් කර තිබෙනවා. එතුමා රටවල් ගණනාවක් සමගම මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා කටයුතු කරමින් පවතිනවා. ස්වාධීන රූපවාහිනිය අපි දන්න කාලේ ඉඳලා চিරාජ් කාලයක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය මත එක් ආණ්ඩු පාවිච්චි කරා. මේ දක්වා ඒක සිද්ධ වෙනවා. ඔය ITN එකේ තිබිච්ච රේටින්ස් අද තියෙන තැනයි එදා තියෙන තැනයි පොඩි ගැළපීමක් කරන්න කියලා. අපි ජාතික රූපවාහිනිය යම් මට්ටමක සාධනීය තැන තියෙන රූපවාහිනිය වැඩසටහනකටවත් ඔබතුමා කිව්වට විපක්ෂයේ කවුරුවත් එන්නේ ආණ්ඩුවේම ඇවිල්ලි වෙලා කරපුවයි කීපුවයි කියන තැනට පත් වෙලා තිනවා. ජාතිකයට යම් ගෞරවයක් තියෙනවා. කරු වංශීතුමනි ඔබතුමා රේටින් ගැන කතා කරා 2015 වෙනකන් අංකයකට තිබ්බ නාලිකාව. අවාසනාවට මේ වෙනකොට 8ට වැටලා තිබ්බා. අපි ගත්තට පස්සේ දැන් 3-4 ඇතුළට අපහු ගෙනල්ලා තියෙනවා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර. ස්වාධීන රූපවාහිනී ආයතනය තුල කිසිම තැනක් කිසිම අවස්ථාවක් එදා විපක්ෂයට නොදී තිබ්බා. මේ වෙනකොට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ අඩුවක් තියෙනවා නම් ඒක අපිට වැද්දෙන්න පුළුවන්. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. මේ දේ සඳහන් කරන්න ඕනේ ස්වාධීන රූපවාහිනී ආයතනය 2015 අවසාන අවුරුද්ද වෙනකොට මිලියන 800ක ලාභයක් ලැබපු ආයතනයක්. ස්ථීර තැන්පතු තිබ්බා බිලියන 2.7ක්. අවාසනාවට මේ වෙනකොට මිලියන 500ක් අපි ණයයි. භාණ්ඩාගාරයේ මුදල් ගන්න සිද්ධ වෙලා තියෙනවා පහුගිය අවුරුදු 5 ඇතුළත. ෆික්ස් ඩිපොසිට් තිබ්බ සියල්ලම දේ ආපහු අරගෙන තියෙනවා. කන්සල්ටන්ට්ස්ලා 13 දෙනෙක් දාලා තියෙනවා. සභාපතිවරු 7 දෙනෙක් පත් කරලා තියෙනවා. මුළු ආයතනයක් අවුරුදු 4මාරක් ඇතුළත මේ ආකාරයෙන් විනාශ කළ හැක්කේ කොහෙසේද කියලා පොතක් ලියන්නට පුළුවන්. LPL ක්‍රිකට් තරඟාවලිය පවත්වලා ඒක නිමාවට පත් වුණා. මේකෙන් අපේ රටට ලාභයක් ලැබුණාද? පාඩුවක් ලැබුණාද? අපිට වගකීමකින් කියන්න පුළුවන් ආණ්ඩුවේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින් LPL තරඟාවලිය සංවිධානය කෙරුවේ නැහැ. ඒ ගිවිසුම
ගිවිසුම් ප්‍රකාරව සියලුම මුදල් මේ වෙනකොට ගෙවලා කියන කාරණය තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට දැනුම් දීලා තියෙන්නේ. ශැංග්‍රීලා හෝටලේ දැන් නවාතන් හා ආහාර පාන පිළිබඳ බිලක තොරතුරු මං වෙත ලැබිලා තියෙනවා. රුපියල් 4 කෝටි 17 ලක්ෂ 68000 රුපියල් 498ක ශැංග්‍රීලා හෝටලේම බිල. මේක හැබැයි ගෙවලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ මගින්. අර කතානායකතුමනි මං අවංකයෙන් සතුටු වුණා මෙතුමා ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රශ්න අහනකොට මේ දැන් දකුණු අප්‍රිකානු සංචාරය තියෙනවා. ඒ වගේම මේ සිලෙක්ෂන් පිළිබඳව ලොකු සමාජ කතිකාවතක් තියෙනවා. ඔබතුමා ක්‍රිකට් ගැන අවංකයෙන් ආයෙ කියලා බලන්න ඔබතුමා බිලක් ගැන අහලා තියෙන්නේ. ඔබතුමා මේ බිල මට දෙන්න එකේ සත්‍යතාවය මං ඉස්සෙල්ලා බලන්න ඕන. මොකද ඔබතුමාලාගේ මම ඩුබායි වල මැරියට් රෝඩ්ලේ බිල ඩොලර් බිලියන 18ක ඔය වගේම ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කියෙව්වා. ඉතින් ඔබතුමා ඒක මට දෙන්න මම ඒකේ සත්‍යතාවය හොයලා බලලා ඔබතුමාට පිළිතුරක් දෙන්නම්. හැබැයි වගකීමකින් අපි කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලාභයක් මිසක් මේ තරඟාවලින් කිසිම පාඩුවක් නැහැ. අද අපිට මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ මිත්‍යාව විද්‍යාවට වඩා මිත්‍යාව පිළිගන්න නිසා. මතක තියාගන්න මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ මේ රටේ පරිසම් දෙනවා දවසක. සාප ගැන කතා කරන්න ආවොත් වෙන කාට අයිතියක් තිබුණත් ප්‍රේමදාස මහත්මයාට තියෙන සංවිධාන බලවේගයට නම් මිත්‍යාව කතා කරන්න අයිතියක් නැහැ. මේ රටේ මිත්‍යාවන් රජ කරවල මලයාලි ගුරුකම් වලින් ඒ මිත්‍යාවන් වලින් මුළු රටම වනසපු නායකයා කවුද කියලා අහුවොත් ඒ තමයි ආර් ප්‍රේමදාස කියලා ඕනම පොඩි පන්තියේ ළමයෙකුත් දන්නවා. ප්‍රේමදාස මහත්තයා කිරිකල වලින් කන්‍යාවන් නාවනකොට ඒක මිත්‍යාව නෙවෙයි. ඒක විද්‍යාව. ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ පුටුවල ඌරු තෙල් ගහනකොට ඒක මිත්‍යාව නෙවෙයි. ඒක විද්‍යාව. ප්‍රේමදාස මහත්තයා හපුතලේ සාමිකේට කරන් ගිහිල්ලා ලංකාව පුරාම අබහිනකොට ඒක මිත්‍යාව නෙවෙයි විද්‍යාව. හැබැයි රතන සූත්‍රය කියලා ඒ රතන සූත්‍රය කියන ගමන් පිරිත් තණ්ඩයක් කියනකොට ඒක මිත්‍යාවද හලෝ මොන පාර්ලිමේන්තු දෙයනේ 22 වගන්ති අරගෙන පාර්ලිමේන්තුවේ කාලය පැය දෙකමාර තුනක් හැමදාම උදේ කාබාසිනිය කරපු විපක්ෂ නායකයෙක් හිටියේ මොන කාලෙද දැන් විතරයි වෙන දෙයක් තේරෙන්නේ නැහැ අර තාත්තගේ මිත්‍යාවන් පසුව තමයි දුවන්නේ ඒකට කිව්වේ අලි එලවන්න උගුල් ගහන්න ඕනේ නැහැ අලි මන්ත්‍රය කියන්න කියලා අලි එලවන්න අලි මන්ත්‍රය කියන කිව්වම ඒක විද්‍යාව ඒක විද්‍යාව 74 දෙනෙක් මරුවා කොහොදල අපිටත් කියන්න ගොඩක් දේවල් තියෙනවා COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 39023 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ තවත් 761 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් අද පිටව ගියා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 26 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ නුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. COVID-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 84.87ක්. 39023 දෙනෙකු ඊට අයත්. 14.66ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර එම පිරිස 6738ක්. මෙරටින් COVID-19 රෝගය වැළඳුණු තවත් 252 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 761ක්. පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් දෙසැම්බර් 31 වෙනිදා පැන ගිය රැඳවියන් 5 දෙනාගෙන් තවත් එක් අයෙක් අද දහවල් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේදී පැනගිය තවත් පුද්ගලයෙකු පසුගියදා මාදම්පිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර අද අත්අඩංගුවට ගැනුණේ W නිමල් වසන්ත නැමැති වයස අවුරුදු 55ක පුද්ගලයෙක්. මොහු වයිකාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වෙන්නේ. එමෙන්ම ඔහුව සංගවා තබා ගැනීමට ආධාර අනුබල දුන් බංගදෙනිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පැනගිය තවත් රැඳවියන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් අත්අඩංගුවටගෙන නඩු පැවරීමට අමතරව ඔවුන් PCR පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඊට පුද්ගලයන් 1060 දෙනෙකු යොමු කර තිබෙනවා. ඉන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කළ 550 දෙනෙකුගෙන් 14 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇතැයි හඳුනා ගැනුණා. රියානතුරකින් තුවාල ලබා ඉකුත් 4 වෙනිදා බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු වයස අවුරුදු 3ක කුඩා දරුවෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු අංක 10 తాවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර COVID-19 රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව తాවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඔහු පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවට අයත් තැපැල් කාර්යාලය පමණක් తాවකාලිකව වසා දමා ඇති බවයි. අම්පාර පානම ග්‍රාමයට සංචරණ සීමා පනවා තිබෙනවා. එම ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වූ කාන්තාවකට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් ඇය අටලුගම ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කර ඇති අතර PCR පරීක්ෂණයක් සඳහා යොමු වීමෙන් පසු අවමංගල්‍යය සඳහා සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ. මෙම අවමංගල්‍යයට සහභාගී වූ පුද්ගලයන් 300 දෙනෙකු පමණ ඇයගේ ආශ්‍රිතයන් වීම නිසා මෙම ප්‍රදේශයට සංචරණ සීමා පනවනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.
මේ අතර COVID-19 රෝගයේ හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රීඩා තරඟ නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත්වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නා. බස්නාහිර පළාත ඇතුළුව හුදකලා කර ඇති ප්‍රදේශවල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සඳහා සම්බන්ධ කරගත නොගත යුතු බවද ඔවුන් පෙන්වා දුන්නා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුගත වෙමින් මලල ක්‍රීඩා පැවැත්වීමේ ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කෙරුණා. වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරඟ පැවැත්වීම කාලෝචිත බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ. රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් ක්‍රීඩා තරඟවලට යොමු නොකිරීමටද දැනට ලබා ඇති මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් ක්‍රමානුකූලව පාසල් ක්‍රීඩා තරඟ ආරම්භය කෙරෙහි අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුවා. COVID-19 වසංගතය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ලබන 17 වෙනිදා සිට ආරම්භ කරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් හුදකලා කිරුණු ප්‍රදේශවල පිහිටි දහම් පාසල් තවදුරටත් තාවකාලිකව වසා තැබෙනවා. කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමෙන් දේශීය ගොවියා ව්‍යවසායකයෙකු කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහාය ගොවීන්ට ලබා දෙන්නයි රාජපක්ෂ මහතා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 2021 අයවැය මගින් වැවිලි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවේදී රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළා. වැවිලි ක්ෂේත්‍රය හරහා ඍජු ආයෝජන ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා. ජාතික ආර්ථිකයේ වැදගත්ම කොටසක් වන වැවිලි ක්ෂේත්‍රයේ ග්‍රාමීය ජනතාව අතරට ගෙන යා යුතුයි. එමෙන්ම අගය එකතු කළ කෘෂි නිෂ්පාදන හඳුන්වා දීමෙන් දේශීය හා විදේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ලබා ගත හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ. වැවිලි ක්ෂේත්‍රයේ පුළුල් කිරීම මගින් අපනයන ආදායම තවදුරටත් ඉහළ අගයක පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතුයි. ගම සමග පිළිසඳර වැඩ සමග යළිගමට ජාතික වැඩසටහන හරහා 2021 අයවැය ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙන ලෙස රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. වැවිලි ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ 2021 අයවැය යෝජනා අනුව ග්‍රාමීය වැවිලි ක්ෂේත්‍රයේ නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ සඳහා රුපියල් මිලියන 9143ක මුදලක් වෙන් කර තිබෙනවා. අපනයන ගම්මාන 100ක් ඇරඹීම එක් ව්‍යාපෘතියක්. කුරුඳු ප්‍රවර්ධනය හා අගය එකතු කිරීම, ලංකා සීනි සමාගමේ ධාරිතාව ඉහළ නැන්වීම, උක්වගාවේ ඵලදායීතාවට අවශ්‍ය නව ප්‍රභේද හඳුන්වා දීම, බඩේනගු කජු සහ කහ වගාව සංවර්ධනය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තේ වගාවේ සංවර්ධනයට කුඩා තේවතු හිමියන් සඳහා රුපියල් මිලියන 1400ක් නැවත වගා කිරීමේ සහනාධාරයක් ලබා දීමටද යෝජනා වී තිබෙනවා. රුපියල් මිලියන 50ක නව වගා සහනාධාර ලබා දීමටද නියමිතයි. රබර් වගාවේ දියුණුව සඳහා කුඩා රබර් වතු හිමියන්ට රුපියල් මිලියන 10ක සහනාධාරයක් ලබා දීමට යෝජනා වී තිබෙනවා. මීට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්, අනුරාධපුර, පොළොන්නරුව, බහනුවර, පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තල් බීජ 8,30,000ක් වගා කිරීමට නියමිතයි. මේ සාකච්ඡාවට අමාත්‍ය රමේෂ් පතින්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුමුර සහ කනක හේරත් යන මහතුරුන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. අත්අඩංගුවටගත් ETI හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියා. නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ. ETI හා ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා. ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධීකරණ යන චෝදනා මතයි. ETI හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබුවා. එහි තවත් අධ්‍යක්ෂකවරයෙකු වන නාලක එදිරිසිංහ යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔවුන් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව එක් සැකකරුවෙකුට මිලියන 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමටයි අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. සැකකරුවන් සිව් දෙනාගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ බහරයට ගනු ලැබුවා. සෑම සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියම කරන දිනයකදී එහි පෙනී සිටිය යුතු බවයි අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.
ETI ආයතනයේ සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කොමිසමක් පත් කළේ පසුගිය ජනවාරි මාසයේදී. එහි විමර්ශනවලදී අනාවරණය වූයේ ETI ආයතනයේ මහ බැංකුවට වාර්තා නොකළ රහස් ගනුදෙනු රැසක් පවත්වාගෙන ගොස් ඇති බවයි. ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් මුදල් මිලියන ගණනින් අවභාවිතා කර ඇති බවද අනාවරණය වුණා. ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර එහි වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දෙනු ලැබුවා. ETI ආයතනයේ දේපල විකිණීමද නීති විරෝධී ලෙස සිදු වී ඇති බවයි එහිදී හෙළිවුණේ. ETI ආයතනයේ දේපල රජයට පවරා ගන්නා ලෙසත් හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණා. අදාළ විමර්ශන සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනා යටතේ ETI අධ්‍යක්ෂක මණ්ඩලයට අධිචෝදනා ගොනු කෙරුණා. රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස තබා ගැනීම හා මුදල් විශුද්ධීකරණය යටතේ අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ. මෙරටේ දහස් ගණන් මිනිස්සු ETI ආයතනයේ මුදල් තැන්පත් කළා. තමුන්ගේ අර්ථ සාධක අරමුදල ජීවත් වෙන්න තිබ්බ එකම මුදල ඒ ආයතනවල තැන්පත් කළේ. ජනතාව ඉල්ලීම් කළ පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කන් දුන්නේ නැහැ ඒවට. පහුගිය කාල පරිච්ඡේදයේ අඳුරු පාලනය ගෙන ගිය පාලකයින්ගේ සමහර අය ETI අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් චිත්‍රපට රඟපෑවා. චිත්‍රපටි අධ්‍යක්ෂ කළා. වංචාවට දූෂණයට විරුද්ධයි කියලා කෑ ගහමින් නටමින් ඒ මුදල් වලින් චිත්‍රපටි වල රඟපාපු එක තමයි අය කළේ. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද නියමිත පරිදි ණයවාරික ගෙවමින් සංවර්ධන යෝජනා ක්‍රම රැසක් රජය ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මුලින්ම කිව්වා 2020 දී අපි ඔක්තෝබර් මාසයේ ගෙවිය යුතු බැඳුම් කරය ස්වෛරී බැඳුම් කරය ගෙවන්නට බැරි වෙයි කියලා. ඊට පස්සේ ඒ බැඳුම් කරය වල තියෙන පොලි අනුපාතය 30% දක්වා ඉස්සුවා. මොකද උනේ ඔක්තෝබර් 4 වෙනිදා 2020 දී කිසි ප්‍රශ්නයක් නැතුව අපි ඒක ගෙවුවා. ඒක ගෙවුවා මොකද කිව්වේ ඊට පස්සේ කිව්වා 2021 දී ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා ඒක ගෙවා ගන්න බැරි වෙවි කියලා. ඊට පස්සේ ඒ ගැන කතා කර ගියා. කතා කර ගිහිල්ලා අපි පැහැදිලි කෙරුවා 2021 දී කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන්. අපිට තියෙන සංචිත ප්‍රමාණය ඉතාමත්ම ප්‍රමාණවත් මේ වගේ වීම සඳහා. එතකොට දැනගත්ත වැඩේ හරියන්නේ නැහැයි කියලා. ඊට පස්සේ කිව්වා නෑ 2021 ප්‍රශ්නයක් නැහැ. 2022 දී තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වා. දැන් අද අපි මේ ආයත කියනවා කිසි ගැටලුවක් නැහැ. අපිට සෑම ගෙවිය යුතු සියලුම බැඳුම් කරයක්ම සියලුම අංශ වලින් අපිට ගෙවිය යුතු සියලුම ණයක් අපිට ගෙවන්නට පුළුවන්. අපි ඒව ගෙවනවා. අපි කිසිම දෙයක් නවත්තලා නැහැ. කිසිම ව්‍යාපෘතියක් අපිට රටට අවශ්‍ය වෙන ව්‍යාපෘතියක් අපි නවත්තලා නැහැ. ඒ ව්‍යාපෘති සියල්ලම අපි කරගෙන යනවා. 2014 වෙන විට ආසියාවේ දෙවනියට වේගයෙන්ම සංවර්ධනය වෙන රට කියලා තිබිච්ච ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවුරුද්දෙන් අවුරුද්ද පල්ලෙහාට එන්න පටන් ගත්තා. 5%න් පටන් අරගෙන 4.5යි 4යි 3.9යි ඔය විදිහට ඇවිල්ලා 2019 වෙනකොට 2.1ට අඩු වෙලා තිබුණා. ඔය විදිහට දිගටම ගියා නම් කොහොමදත් 2020 ආර්ථිකය රැඳ වෙනවා කොරෝනා ආවත් නාවත්. අනිත් පැත්තෙන් බදුබර ජනතාව මත බදුබර තිශයෙන් වැඩි කරා. 2014 මේ රටේ බදු තිබුණේ රුපියල් ට්‍රිලියනයක්. ඒ ට්‍රිලියන 2 දක්වා වැඩි කරා බදුබර වසර 2-3ක් යන්නට කලින්. ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකකට 28%ක් විතර පොලියක් ගෙවන්න තත්ත්වයක් ඇති වුණා. බැංකුවට ගිහලා ණයක් ගන්නවා නම් 18%ක් 19ක් යනවා ණයක් ගන්න. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මේ රටේ ව්‍යාපාර වලට ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. සමහරු කල්පනා කරනවා මේ අවස්ථාවේ මාධ්‍ය ඇතුලේ පොඩි කතාවක් දෙකක් දාලා ඒකෙන් යැපෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ඔය උදේට පාර්ලිමේන්තු පටන් ගන්න වෙලාවට විවිධ කතා දාලා මුළු හැන්දෑවේ ප්‍රවෘත්ති බලන්න ගෙදර කට්ටියත් එක්ක ඉඳගන්න පොඩි ඇඩ් එකක් දාලා යන්න තමයි සමහරු උදේට බලන්නේ. අපි ඒක නෙමෙයි දේශපාලනය කියලා හිතන්නේ. අපි දේශපාලනය කියලා හිතන්නේ මේ රටේ මේ වසංගතයෙන් ජනතාව බේරගන්න එක, රටේ ජනතාව වේගවත් සංවර්ධනයකට ගෙනියන එක, රට දියුණු රටක් විදිහට වසර 5ක් ඇතුළත ශක්තිමත්ව ඉස්සරහට ගෙන එක. ඒ නිසා අපිට ඊට වඩා පළල් දැක්මක් එක්ක වැඩ කරන ආණ්ඩුවක්. කුරුණෑගල නගර මධ්‍ය පේටේ රජපෙහෙළ උද්‍යානයේ පුරාවිද්‍යා ස්ථාන හා වටිනා ශාක ඉවත් කිරීමක් සිදුව නැති බව නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කරනවා. අද එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කෙරෙනවා. රජපිහිල්ල උද්‍යානයේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම යටතේ හඳුනා ගනු ලැබූ ව්‍යාපෘතියක්. එය නිර්මාණය කර තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින්. රුපියල් මිලියන 130ක මුදලක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පළමු අදියරේදී රුපියල් මිලියන 22ක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතයි.
ජනතාවට විවේකයෙන් කාලය ගත කළ හැකි ආකර්ශනීය ස්ථානයක් සැලසුම් කිරීම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මේ උද්‍යානයේ පල්මිල්ල තියෙනවා, කළු මැදිරිය තියෙනවා, කොහොඹ ඒ වගේ වඩා වටිනා දැවශාක තියෙනවා. නමුත් ඒ දැවශාක උඩට එන්න හැකියාවක් නැහැ. අර ආක්‍රමණශීලී ඇකේෂියා කසගස් වැනි විශාල ගස් මේ භූමිය වර්ධනය වෙලා තියෙන නිසා අර යටිවගාවේ තියෙන ගස් වලට ක්‍රමානුකූල ආලෝකය ගන්න බැරි හින්දා ඒ වටිනා දැව ශාක ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. ඔය කාරණා සියල්ලම නිසා තමයි බොහොම වගකීමකින් අපි තීරණය කරේ මෙතන තියෙන ආක්‍රමණශීලී ශාක සහ දි รา පත් වුණු ශාක පමණක් මෙතනින් ඉවත් කරන්න ඕනේ කියන තීරණය. අපි ඒ වෙනුවට මෙතෙන්ට තව ශාක වර්ග 75ක් අලුතෙන් මේ කුරුණෑගල ප්‍රදේශයටම ආවේනික මේ ජෛව විවිධත්වය තව වැඩි වෙන ශාක වර්ග මේ අපි ඉවත් කර භූමියේ අලුතෙන් වගා කරනවා. මේක කණු ඔක්කොම දි รา පත් වෙලා තියෙන්නේ. එතන බිම මේ ගස්වල මුල් නිසා බිම සම්පූර්ණයෙන්ම ඉරිතලලා. ඒ වගේම අපි පත්තිරිප්පුව ඉවත් කිරීමට පෙර පුරාවිද්‍යා අංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡාවක් අරගෙන එයාලගේ අනුමැතිය ඇතුව තමයි ඒකත් ඉවත් කරේ. එයාලගේ අපේ නිර්දේශය ලැබිලා තියෙන්නේ මෙතන පුරාවිද්‍යාත්මක වටිනාකමක් භූමිය තුල ඒ තිබුණ වාඩි වෙන ගිමන්නලේ නැහැ කියන එක. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ ඉතිහාස ග්‍රන්ථය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී. කෘතිය ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබුවේ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් DAPN දෙමටපිටිය මහතා විසින්. ශ්‍රී ලංකා සංඥා බලකාය 1943 වසරේ ස්ථාපනය කෙරුණා. තොරතුරු තාක්ෂණය සංඥා කටයුතු සයිබර් අවකාශයේ ක්‍රියාකාරකම් තාක්ෂණීය භාවිතය ඇතුළු බලකායේ 77 වසරක ඉතිහාසය පිළිබඳව සියලු තොරතුරු සහිත පර්යේෂණාත්මක කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය සැකසී තිබෙනවා. ජනාධිපතිතුමා යුද හමුදා නිලධාරියෙකු ලෙස කොමිසන් ලැබීම, ලුතිනන්වරයෙකු දක්වා සංඥා බලකායට අනියුක්තව සේවය කිරීම, පාකිස්තානයේදී තරුණ සංඥා පාඨමාලාව හැදෑරීම සහ යාපනයේ සංඥා නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීම බලකා ඉතිහාසයේ ඇතුළත්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරල් WPA තිලකරත්න, මේජර් ජෙනරල් PAG පීරිස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. යලිත් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ආසියානු බොදු සාම සමුළුවේ 13 වෙනි විධායක කවුන්සිල සැසිය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. එය ලබන 14 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතයි. සමුළුව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා. කොළඹ සමුළුවේ සංවිධායක කමිටුවේ සභාපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස, ලේකම් ආචාර්ය පූජ්‍ය මායිටිපේ විමලසාර, ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ අනුශාසක පූජ්‍ය දිව්‍යාගහ යසස් යන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිතයා හැටියට සම්බන්ධ වෙමින් මහානායක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඒ සිද්ධ කරන්නට යොදාගෙන තිබෙන්නේ. මෙවන COVID-19 වසංගතය නිසා කායිකව මීට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ විදේශගත බෞද්ධ නායකයින්ට. ඒ නිසා සූම් මාර්ගයෙන් මෙමර අපි ඒ වැඩසටහන සවස් වරුවේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා සාකච්ඡා සභාවාරයේ. මේ කියන කොරෝනා COVID-19 වෛරස් එක සමග බුදුරජාණන් වහන්සේගේ දේශනයත් සාමයත් කියන මේ මාතෘකාව අරගෙන ඒ තුලින් මේ ප්‍රශ්නයට මුහුණ දීමටත් ලෝකයේ තිබෙන බල තරඟේ මාතෘකාවට විශේෂ බෞද්ධ න්‍යායාත්මක පිළිතුරක් ලබා දීම ඒක තමයි ප්‍රධාන මාතෘකාවක් හැටියට මේවට සාකච්ඡා වෙන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී පළවූ අදහස් කිහිපයක් මේ. අසත්සාලිලා කියන්නේ හිරගෙවල් වල ඉන්න ඕන අය. අර ජනාධිපති කමිෂන් එකෙන් අනාවරණය වෙලා තියෙන අසත්සාලිලා කාටද දුරකථන ඇමතුම් දුන්නේ සහරාන්ලගේ ගෝලබාලයෝ බේරගන්න කියලා. මේ හිරගෙවල් වල ඉන්න ඕන අය. අපේ රහස් පොලිසියට පින් සිද්ධ වෙන තාමත් එළියට ඇවිල්ලා කටමැත දොඩවනවා. ආදාහනය කරනවා වෙනුවට භූමි දහනය කරන්න නොදුන්නොත් ඒකට අනාගතයේ වන්දි ගෙවන්න වෙනවා. අපි වන්දිය ගන්නවා කියලා. වන්දිය ගන්නේ අසාස්ථාලි මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වෙලා. මේ වගේ කටමැත දොඩවන්න මේ වගේ දේශපාලන තක්කඩින්ට අන්තවාදයට පරපවන මේ වගේ අම්බරුවන්ට මෙහෙම ඩෙගානටන්නද අපේ ආණ්ඩුව නිර්මාණය කළේ මේ රටේ ජනතාව. ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ අසාස්ථාලිලට මෙහෙම කටමැත දොඩවන්නද? ඊළඟ සහරාන්න නිර්මාණය කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නද? ඒ නිසා මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරා තිරමන වල උන්ට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ලෝකේ විහිළු සපයනවා මැතිවරණ ක්‍රමවලින් අපේ රට ලංකාවේ. පාර්ලිමේන්තුව තියෙන විදිහට නෙමෙයි පළාත් සභා තියන්නේ, පළාත් සභා තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන තියන්නේ. මේක හොඳ විකෘතියක්.
දේශපාලන විහිළුවකට ලෝකේ ලොකුම දේශපාලන විහිළුවකට තියෙන හොඳම උදාහරණයක්. නිසා වර්තමාන රාජ්‍ය නායකයා පැහැදිලිව කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය කොට්ටාස මත පදනම් වෙච්ච සමානුපාතික නියෝජන ක්‍රමේ සාධනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් අපි අඳුරලා දෙනවා කියලා. අපේ ප්‍රාර්ථනා බලාපොරොත්තුව තෙරපීම වෙන්නට ඕනේ මේ ඊළඟ මැතිවරණය මේ රටේ පවත්වන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන මැතිවරණ ක්‍රමයක් විය යුතුයි කියලා. තැඹිලි ගෙඩියේ ඉඳලා බුලත් පිටේ ඉඳලා විකුණන සංචාරක ව්‍යාපාරයෙන් මඟ පෙන්වන්නන් එක්ක විශාල වශයෙන් ආර්ථික පසුබෑමකට ලක් වෙලා තිබුණා මාස 8ක් 10ක් අතර වැසිවිලි ගොඩක් තියෙන වෙලාවක මේක නැවත දියත් කිරීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි නීති තහංචිත් එක්ක ඔවුන්ගේ සංචාරකත්වයේ සුන්දරත්වය බලන්න සූදානම් වෙනවා. කටකතා විවිධ චෝදනා තියලා තියෙනවා. ඒ චෝදනා ගේන්න නියමිත ආකාරයට පෙන්වන්න ඒවා අවම කරමින් ක්‍රියාත්මක කරන්න අපි රජයක් හැටියට සූදානම් වෙනවා. ආණ්ඩුව රජය විද්‍යාත්මක ප්‍රවේශකෙන් තමයි මේ හැම කාරණාවක් සඳහාම ප්‍රවේශ වුණේ. පහුගිය අවුරුද්දේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙච්ච ආදාහනයේද භූමි දානද කියන කාරණාව, එහෙම නැත්නම් පැණියද එන්නතද කියන කාරණාව විද්‍යාත්මක ප්‍රවේශකෙන් ආණ්ඩුවකට මැදිහත් වුණා. මේකට ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා මේ වසංගතය සඳහා වන එන්නත්කරණය, එහෙම නැත්නම් වැස්ලින්කරණය සම්බන්ධව ප්‍රවේශය සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තියෙනවා. මාර්තු මාසයේ මුල වෙනකොට වැස්ලින්කරණය සම්බන්ධ අවශ්‍ය මැදිහත් වීම වෙන්න ඒ ප්‍රමාණයන් ගෙන්නවන්න ආණ්ඩුව විශාල වැඩපිළිවෙලක් මේ වුණ ක්‍රියාත්මක කරමින් යනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරනකොට සෞඛ්‍ය අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙවි කියලා. මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ඌව පාර්ශවයේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය අබේවල පඤ්ඤාචාර්ය ස්වාමින් වහන්සේ අද අලුයම අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95ක්. පිළියන්තල සුවාරපර බුද්ධාලෝක මහාවිහාරය, කැපෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාමය, කැපෙටිපොළ තැන්නේ ශ්‍රී සෝමානන්ද යන සංස්කෘතික මධ්‍යස්ථානවල අධිපති දුරේසුළු උන්වහන්සේ ශ්‍රී සද්ධර්ම බාතිශ්වරාචාර්ය නාමයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ඌව පළාතේ අඹේවැල තෙවන කුඹුර ග්‍රාමයේ 1926 මැයි 2 වෙනිදා උපත ලද අඹේවැල පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ 1937 දී පැවිදි දිවියට ඇතුළත් වුණා. විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වූ අවස්ථාවේ ඊට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් එම සරසවියෙන් ඌව පළාතෙන් බිහි වූ ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිධරයා බවටද පඤ්ඤාචාර්ය ස්වාමින් වහන්සේ පත් වුණා. උන්වහන්සේගේ දේහය පිළියන්දල සුවාරපර බුද්ධාලෝක විහාරස්ථානයේ මේ වන විට තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය ලබන 10 වෙනිදා කැපිටිපොළ මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි ආරම්භ කොට වසර 95ක් සපිරීම සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටුවා වසර 54ක් පිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් දේශනයක් ඊයේ පැවැත්වුණා. ඒ ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලිය නිල වශයෙන් ආරම්භ කළේ 1925 දෙසැම්බර් 16 වෙනිදායි. යුරෝපයේ ගුවන්විදුලිය ආරම්භ කොට වසර 3කට පසු මෙය පිහිටුවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආසියාවේ ප්‍රථම නිල ගුවන්විදුලි සේවය බවට පත් වුණා. එය සංස්ථාවක් ලෙස ස්ථාපනය කෙරුණේ 1967 ජනවාරි 5 වැනි දිනයි. අද දහවල් භික්ෂුන් වහන්සේ 95 නමක් විශේෂෙහි සංඝගත දක්ෂිනාවක් පිරිනැමුණා. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රෝහන් වැලිවිට, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජික නිපුණ වාහල් තන්ත්‍රී, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරගල යන මහත්තුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙතකින් නිමවට පත් වෙනවා. අයිබෝන්